හරි හොඳයි. ළමයි අපි දැන් ගිය සතියේ හරි ඔයගොල්ලන්ගේ එතකොට 6 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරා ඝන වස්තු. මම කිව්වා ඝන වස්තු ටික පුළුවන් නම් හදන්න කියලා. හැදුවද? හරි විසිල් බෝඩ් එකක් අරගෙන අර අපිට වැදගත් ඝන වස්තු තුනක් ඉගෙන ගත්තනේ. අෂ්ට තලය, ඊට පස්සේ ද්වාදශ තලය සහ විංශති තලය. හරි ඒවල පතුරම් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තිබ්බා. හරි ඒවා විසිල් බෝඩ් එකේ ඇඳලා කපලා ගන්නට අපිට මේ ඝන වස්තු හදා ගන්න පුළුවන්. නැත්නම් සමහර ඝන වස්තු ළමයි ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ලී වලින් හදපුවානේ තියෙනවානේ සමහර අය අරන් තිබ්බා. ප්ලාස්ටික් වලින් හදපුවා එහෙම තියෙනවා. හරි එහෙම හරි කමක් නැහැ. අපි අර ඝන වස්තුවක් හදන විදිය පුරුදු වෙන්නත් එක්කනේ විසිල් බෝඩ් එකක් අරගෙන පතරම ඇඳලා ඒවා ඔයගොල්ලෝ පුරුදු වෙනවා නම් හොඳයි. හරි. දැන් ළමයි අපි එන්න හදන්නේ 7 වෙනි පාඩම. හරි. ඔයගොල්ලන්ගේ 7 වෙනි පාඩම දාන්න මාතෘකාව සාධක 7 වෙනි පාඩම. සාධක හරි මාතෘකාව දාන්න සාධක 7 වෙනි පාඩම. හරි හොඳයි. හොඳයි. දැන් ළමයි මට කියන්නේ සාධකයක් කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ 6 පන්තියේදී හරි 7 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. කාටද මතකද? සංඛ්‍යාවක සාධකයක් කියලා කියන්නේ මොකද්ද? මොකද තමයි සාධකයක් කියලා කියන්නේ කො? මතක නැහැ. ද ඔව් එක ළමෙක් කියනවා සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නම් නේද? ඒ සංඛ්‍යා දෙක අර මුල් සංඛ්‍යාවේ සාධකයක් වෙනවා කියලා කියනවා. හරි. තව විදිහකින් කිව්වොත් මේ සාධකයක් කියලා කියන්නේ මොකද්ද සංඛ්‍යාවක? නිකන් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් මොකද්ද? නේ? සුද්ධ සිංහලෙන් කිව්වොත් මොකද්ද සංඛ්‍යාවක සාධකයක් කියන්නේ? කිසියම් සංඛ්‍යාවක් ළමයි තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව හරියටම බෙදුනොත් නේ? කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් හරියටම බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව සාධකයක් වෙනවා. හොඳයි දැන් අපි උදාහරණයක් ගත්තොත් ළමයි 10 සාධක 10 සාධක ලියන්න කිව්වොත්. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ 10 කියන සංඛ්‍යාව අපිට මොන සංඛ්‍යා වලින් හරියටම බෙදා ගන්න පුළුවන්ද? හරියටම බෙදන්න පුළුවන්ද? ඉතිරි නැතුව බෙදන්න පුළුවන්ද? 10. ඔව් 10 එකෙන් බෙදන්න පුළුවන්. හොඳයි. 10 දෙකෙන් බෙදන්න පුළුවන්. 10 තුනෙන් බෙදෙන්නේ නැහැ නේ. හරියටම 10 පහෙන් බෙදුවේ හැකි 10 10න් බෙදුවේ හැකි. ඔන්න තමයි 10 සාධක. හරි රශ්මි. හොඳයි. 10 සාධක හරි. ඊට පස්සේ ළමයි ඕනනම් මෙහෙමත් පුළුවන් දැන් අපි ගත්තොත් 10 කියන සංඛ්‍යාව. අපිට තවත් සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් උදාහරණයක් 10 ලිව්වේ හැකි එක ගුණ කිරීම 10. හරිද? නැත්නම් 10 ගුණ කිරීම 1. කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් එම සංඛ්‍යා දෙක මේ සංඛ්‍යාවේ සාධක වෙනවා. එහෙමත් හරි. 10 ලිව්වේ හැකි දෙවරක් 5 කියලා. නේ? සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් ඒ සංඛ්‍යා දෙක මේ සංඛ්‍යාවේ සාධකයක් වෙනවා. සාධක වෙනවා. මතකයි නේද? ඔව්. ඔයාලට අපිට බෙදලා ගන්නත් පුළුවන්. දැන් අපිට ඕන නම් 10 මෙතන අපි පාවිච්චි කරනවා කෙටි දෙකකින්. 10 වල බෙදනවා ළමයි එකෙන්. 10 එකෙන් බෙදුවොත් කීයද? 10යි. එතකොට ළමයි මේ බෙදපු සංඛ්‍යාවයි මෙතන බෙදුවහම එන අබෙලයි. මොකද වෙන්නේ? මේ සංඛ්‍යාවේ සාධක වෙනවා. 10 නම් බෙදනවා දෙකෙන්. කීය දෙන්නේ? 5යි.
එතකොට මේ බෙදපු සංඛ්‍යාවයි ආපු අගයයි මේ 10 සාධක වෙනවා. මතකයිද? හොඳයි. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක මතක් වෙන්නත් එක්ක ලියාගමු. සාධකයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. හරිනේ ඒවම විස්තරාත්මකව දෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි 7 පන්ති ඉගෙන ගත්තේ ඒවා. හරිද සාධක? හරි. ඔන්න වචනේ ලියුම් මෙහෙමනේ. සාධකයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. ලියන්න. කිසියම් සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ මොනවාද? සාධක ලෙස හැඳින්වේ. එම සංඛ්‍යා මුල් සංඛ්‍යාවේ සාධක ලෙස හැඳින්වේ. ටක් ගාලා උදාහරණ කියලා දාලා මේක ලියා ගන්න ඕන ඔක්කොම ටික 10 සාධක 1 2 5 10 10 මෙහෙම ලියා ගන්න එක් වරක් 10 නැත්නම් 10 වරක් 1 ආයි 10 දෙවරක් 5 නැත්නම් 5 වරක් 2 ඊට පස්සේ 10 මෙහෙම අර බෙදලත් පෙන්නන්න කෙටි බෙදීම දාලා ඉක්මන් කරන්න ඔය ටික ඔක්කොම ලියා ගන්න ඕන මතක් වෙන්නත් එක්ක හරි 10 සාධක ඊට පස්සේ ඕගොල්ලන්ට තව දෙයක් මතක ඇති අපෙන් අහනවා ගණන් වල මේ ප්‍රථමක සාධක මොනවද කියලා ප්‍රථමක සාධක දැන් ඉස්සෙල්ලා ප්‍රථමක සංඛ්‍යා ටික මතකද තියෙන්නේ බෑනේ දැන් දාලා ක්ලාස් එකට හරි මාතෘකාව දැම්මද සාධක 7 වෙනි පාඩම තාම අපි මේ 8 පන්තිය කරේ නෑ 7 පන්තිය ඉගෙන ගත්තා මතක් කරේ සාධක 7 වෙනි පාඩම සාධකයක් කියන්නේ මොකක්ද කියන එක මම ලිව්වා. සාධකයක් කියලා කියන්නේ මොකක්ද? යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියූ විට එම සංඛ්‍යා අර මුල් සංඛ්‍යාවේ සාධක ලෙස අපි හඳුන්වනවා. හරි? නැත්නම් කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් හරියටම බෙදන්න පුළුවන් නම් ඉතිරි නැතිව මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාව අර සංඛ්‍යාවේ සාධක වෙනවා. හරි. හොඳයි. මම ඒක තමයි දැන් මතක් කරේ. මේවා කලින් ඉගෙන ගත්තානේ. දැන් මම මේක ඉවුව ලියන්න කියලා. මේක ඔක්කොම ලියා ගන්න. හරි. ඊට පස්සේ තමයි දැන් අපිට 10 සාධක නෙමෙයි. මේ රවුන්ඩ් කරන්න ඕනේ නැහැ. මම මේක රවුන්ඩ් කරලා වෙන්නේ. හරි. 10 සාධක තමයි මේ ඔක්කොම. 10 ඔක්කොම සාධක තමයි මේ. මම අහනවා තමයි 10 ප්‍රථමක සාධක මොනවද? 10 ප්‍රථමක සාධක ළමයි මොකද්ද මේ සංඛ්‍යාවක ප්‍රථමක සාධක කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? සංඛ්‍යාවක සාධක අතුරින් සංඛ්‍යාවක අපි සාධක ටික ලිව්වහම දැන් 10 සාධක ටික ලිව්වනේ. ওই සාධක කොටේ බලන්න ළමයි ප්‍රථමක සංඛ්‍යා තියෙනවා. දැන් මේකේ නම් මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2යි 5යි. ඔව්. අන්න ඒවට අපි කියනවා ප්‍රථමක සාධක කියලා. රවුන්ඩ් කරලා ඕනනම් ඊතල දෙකක් දාලා පෙන්නන්න වෙනම උඩට. මේ ළමයි 10 ප්‍රථමක සාධක 10 ප්‍රථමක සාධක 2යි 5යි. එතකොට ළමයි අපිට ලියුව හැකි ප්‍රථමක සාධක ටික දන්නවා නම් 10 ලියුව හැකි ළමයි ප්‍රථමක සාධකවල 10 ලියුව හැකි ප්‍රථමක සාධකවල ගුණිතය. කොහොමද ලියන්නේ? හරිද? 10 ප්‍රථමක සාධකවල මේවා කලින් ඉගෙන ගත්තනේ. ගුණිතයක් ලෙස
ලිව්වොත් මොකක්ද වෙන්නේ? 10 ලිව්වේ හැකි 2 ගුණ කිරීම 5 කියලා. නේ 10 කියන සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයකින් ලිව්වේ හැකි. හරි. 10 ලිව්වේ හැකි දෙවරක් 5 කියලා. ඉතින් අපි මේ වගේ වෙලාවක තමයි ඔයගොල්ලන්ට මතක ඇති මම මේ දීපු සංඛ්‍යාව 10නේ. ඔක අපි බෙදාගෙන යනවා ප්‍රථමක සංඛ්‍යාව වලින්. නේ සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කිව්වොත් දීපු සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යන්න ඕනේ. 10 දැන් දෙකෙන් බෙදන්න පුළුවන් මුලින්ම. බෙදුවාම 5යි. 5යි 5න් බෙදුවේ. නේ 5 මෙහෙන් බෙදුවාම අන්තිමට එකක් වෙනකම් බෙදන්න වෙනවා. එතකොට මේ 10 ලිව්වේ හැකි ළමයි මෙන්න මේ බෙදන්න පාවිච්චි කරපු ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතේ දෙක ගුණ කිරීම 5 සමාන 10යි. හරි. දැන් ඔන්න ඕකත් කොහොම ලියා ගන්න මේකට? සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කිව්වොත් මේ විදිහට ලියුවේ හැකිනේ. හරි මේවා ඔයගොල්ලෝ 6 මේ 7 ඉගෙන ගත්ත ඒවා. 7 පන්තියේ. 7 පන්ති ඉගෙන ගත්ත ඒවා මම ටිකක් මේ මතක් කරනවා ඒවා වැදගත්නේ. 7 පන්ති ඉගෙන ගත්ත ඒවා. ළමයි ඔයාලට ප්‍රථමක සංඛ්‍යා මතකද? ප්‍රථමක සංඛ්‍යා මොනවද? කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2 නේ. ප්‍රථමක සංඛ්‍යා මතකයිද? හරි මතක නැත් වගේ නම් මතක තිබ්බත් කමක් නෑ. ලියාගන්න හොඳයි. ප්‍රථමක සංඛ්‍යා ටික ලියාගන්න හොඳයි ඈ. හරි. මොකද ලියන්න ප්‍රථමක සංඛ්‍යා ටික අතවැයෙන් හරි කමක් නෑ. මෙන්න මේවා තමයි ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා ලෙස අපි ගන්නේ මොනවද? 2 3 5 7 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165
ඕක තමයි ප්‍රථමක සංඛ්‍යාව. ඔව්. ඒ ළමයි මේවා ප්‍රථමක වෙන්නේ. මේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ප්‍රථම සංඛ්‍යාවක් කියලා කියන්නේ තමයි මේ සංඛ්‍යාව බෙදෙන්නේ එකෙනුයි මේ සංඛ්‍යාවේ විතරයි. දැන් බලන්න දෙක බෙදෙන්නේ එකෙන් බෙදෙනවා දෙක දෙකෙන් බෙදෙනවා. වෙන වලින් බෙදෙන්නේ නැහැ. තුන එකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා. වෙන වලින් බෙදෙන්නේ නැහැ. පහ එකෙන් බෙදෙනවා පහෙන් බෙදෙනවා. වෙන වලින් බෙදෙන්නේ නැහැ. හත එකෙන් බෙදෙනවා හතෙන් බෙදෙනවා. නේ? දැන් 9 ප්‍රථමක වෙන්නේ නැති ළමයි. 9 ගත්තොත් එකිනුත් බෙදෙනවා 9නුත් බෙදෙනවා 9 තුනෙන් බෙදෙනවා. ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න සාධක දෙකක් විතරයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ එම සංඛ්‍යාව එකෙනුයි එම සංඛ්‍යාවලුයි විතරයි බෙදෙන්න ඕනේ. හරි? 15ක් ප්‍රථමක නෙමෙයි. 15 මොකද තුනෙන් බෙදෙනවා පහෙන් බෙදෙනවා සාධක ගොඩක් තියෙනවා. සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාව තමයි ප්‍රථමක සංඛ්‍යාව ලියාගන්න. හරි? 17 19 23 ඔය ටික තිබ්බහම ඇති මතක තියාගන්න. හරි. ප්‍රථමක සංඛ්‍යාව. හරි. හරි මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම් තනියම කරන්න. හරි. මම ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. තියාගන්න 100 කියන සංඛ්‍යාව. අර අපි ඉතලා ලේසියෙන් ගමුනේ 50 ගමු. 50 සාධක ලියා ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියන්න. හරි ප්‍රශ්නයක් ලියා ගන්න 50 සාධක ලියා. එතකොට සාධක ඔක්කොම ලියන්න ඕනේ 50. ඉස්සෙල්ලා සාධක ටික ඔක්කොම ලියන්න. ඊට පස්සේ කියනවා 50 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. හරි කරන්න බලන්න.
50 සාධක ලියන්න බලන්න. 50 සාධක. 50 සාධක තකරවට කියාගෙන යන්න. ඔයගලට දැන් මේකේ කොප්පට ගන්න. 50 එකෙන් බෙදෙනවා. 50 දෙකෙන් බෙදෙනවා. තුනෙන් බෙදෙන්නේ නැහැ. හතරෙන් බෙදෙන්නේ නැහැ. පහෙන් බෙදෙනවා. නේ? 50 පහෙන් බෙදෙනවා. 6ෙන් බෙදෙන්නේ නැහැ. 7ෙන් බෙදෙන්නේ නැහැ. 8ෙන් බෙදෙන්නේ නැහැ. 9ෙන් බෙදෙන්නේ නැහැ. 10ෙන් බෙදෙනවා. ඊට පස්සේ ආයි 50 බෙදෙන්නේ කීයෙන්ද? 11 12 බෙදෙන්නේ නැහැ. 13ෙන් බෙදෙන්නේ නැහැ. 50 17ෙන් 15ෙන් නැහැ. 16ෙන් 17ෙන් 18ෙන් බෙදෙන්නේ නැහැ. 19ෙන් 20ෙන් බෙදෙන්නේ නැහැ. ආයි කීයද 20 25ෙන් බෙදෙනවා. අන්තිමට 50ෙන් බෙදෙනවා. ඔන්න තමයි 50 සාධක ඔක්කොම. හරිද බලන්න? 50 සාධක ඔක්කොම. හරි. දැන් ඊට පස්සේ ළමයි දැන් 50 ප්‍රථමක සාධක වලට ඉන්නේ 2.5 විතරයි. හරිද? 50 ප්‍රථමක සාධක ඇහුවොත් 2.5 විතරයි. හරි. දැන් අපිට කියනවා 50 ප්‍රථමක සාධකවල ගුණිතයකින් ලියන්න කියලා. එතකොට අපි කරන්නේ 50 ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න ඕනේ අන්තිමට එකක් වෙනකම්. හරි. පටන් ගන්න 50 දෙකෙන් බෙදන්න පුළුවන්. කියන්නේ 50 දෙකෙන් බෙදුවම 25. 25යි බෙදෙන්නේ කීයද? 3ෙන් බෙදෙන්නේ 5ෙන් බෙදෙනවා. 25 5ෙන් බෙදුවාම 5යි. 5යි 5ෙන් බෙදෙනවා. ඔන්න එකක් ආවා. දැන් අපිට 50 ලියුවේ හැටි මෙන්න මේ බෙදන්න පාවිච්චි කරපු ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස. දෙක ගුණ කිරීම 5 ගුණ කිරීම 5. හරිද බලන්න. ඔන්න ළමයි 50 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිව්වා. දැන් ඔක ගුණ කරාම 50 ඉන්න ඕන ළමයි නැත්තම් බෑ. බලන්න එනවා කියලා. දෙවරක් 5 10යි 10 වරක් 5 හරි 50යි. මේකට අපි කියනවා 50 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියනවා කියලා. මතකයි? හොඳයි. හරි. ඊට පස්සේ ළමයි දැන් අපි ඉගෙන ගත්ත 7 පන්තියේදී මතක ඇති ඕගොල්ලන්ට මහා පොදු සාධකය මාපෝසා කිව්වහම මතක් වෙනවා මාපෝසා. සහ තව එකක් ඉගෙන ගත්තා කූපෝපෝ. කුඩා පොදු ගුණාකාරය. කාටද මතකද? ගානක් දුන්නොත් තෙව්වේ හැකිද? මාපෝසා සහ කූපෝපෝ. හෙව්වේ හැකි. බලමු. හරි. 7 පන්ති ඉගෙන ගත්තා නේ හොඳයි. දැන් ආයෙ උගන්වන්න කියලා නේ 8 පන්තියේදී. මම මේ ගණන් කීපයක් දෙන්නේ. ඕක අපිට දැන් 8 පන්තියේදී 9 පන්තියේදී අහනවා ඉතින් විභාගෙදී. හරි 7 දී ඉගෙන ගත්තා කියලා 8 දී 9 දී අහන්නේ නැත්තේ නෑ අහනවා පේපර්ස් වල අහනවා. හරි බලමු. දැන් අපි බලමු තමයි මාපෝසා වෙන්නේ විදිය. හරිද? මම ගාන දෙකක් විතර හදලා දෙන්නම්. හොඳයි පළවෙනි ගාන. හරි. පළවෙනි ගාන. අපි ගමු ළමයි මහපෝසා හොයන්න. මම ඔයගලන්ට දෙන්නම් සංඛ්‍යා 3ක් 8 6 අපිට ගන්නේ 6 8 12 සංඛ්‍යාවල 6 8 12 සංඛ්‍යාවල මාපෝසා හොයන්න සොයන්න. හරි මාපෝසා මහා පොදු සාධකයේ සොයන්න ඕනේ. මාපෝසා මම කියලා දෙන්නම්. සමහරවිට මතකත් ඇති ගොඩක් අයට මතක නැතිව ඉන්නේ. නේද? වචනේ මතකයි හොයන විදිහ මතක නැතුව ඇති. ඔව්. මොකද තමයි මාපෝසා කියලා කියන්නේ? මහා මා කියන්නේ මහා. පෝ කියන්නේ පොදු පොදු. පොදු කියන්නේ ඔක්කොටම තියෙන. සා කියන්නේ සාධකේ. ඒ කියන්නේ තමයි ඔය අහන්නේ අර දීපු සංඛ්‍යා දෙකක් හරි සංඛ්‍යා තුනක් හරි කීයක් හරි. හරිද? එතන සංඛ්‍යා තුනක් තියෙනවා. මේ සංඛ්‍යා තුනේ තියෙන සාධක වලින් ලොකුම තුන් දෙනාටම තියෙන සාධකය තමයි යහන්නේ. සංඛ්‍යා තුනේම තියෙන ලොකුම සාධකය තමයි යහන්නේ.
ඉතින් මේක තමයි අපිට ක්‍රම දෙකකින් හැදිලා ඉන්නේ. එකක් තමයි පළවෙනි ක්‍රමයේ හදනවා නම් මේ ගාන ආගෙන ඉන්න. පළවෙනි ක්‍රමයේ ඕගොල්ලන්ට පුළුවන් මේ සංඛ්‍යාවේ සාධක ලියන්න. හරිද? 6 සාධක. 6 සාධක ලියන්න. 8 සාධකත් ලියන්න. එකක් ගාලා ලියන්න. 12 සාධක ලියන්නත් ඕනේ. මේ දීපු සංඛ්‍යාවල සාධක ටික ලියන්න වෙනවා. හරි? එක්සෑම් තියනවා නුඹ ඉස්කෝලේ පටන් ගත්තාමද? නෑ. එතකොට ඔන්ලයින්. පාඩම් කීයකින් එනවද? මාර්තු 3. ඒ කියන්නේ ලබන සතිය කවද්ද? හැමෝටම දිනවද නෑනේ? ඉස්කෝලේ ඔයගොල්ලන් විතරද? හරි. බලමු. හොඳයි. හරි. දැන් 6 8 12 කියන සංඛ්‍යා තුනේ මා බෝසා හොයන්න ඕනේ. ඉස්සෙල්ලාම අපිට දැන් මේක හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. හරි බලන්න. ඉස්සෙල්ලාම ඕන නම් මේ ක්‍රමයට හදනවා නම් මේ බලන්න මම ක්‍රම දෙකකට හදලා දෙන්නා නම් උත්තරේ මා බෝසා ක්‍රම දෙකකට හදලා දෙන්නා නම් මේ ක්‍රමයට හදනවා නම් 6 සාධක 8 සාධක 12 සාධක ලියන්න වෙනවා. තමයි 6 සාධක මොනවද ඔක්කොම ලියන්න ඕනේ. 1 2 3 6. 8 සාධක 1 2 4 8. 12 සාධක 1 2 3 4 6 12. ලබන සතියේ ක්ලාස් එකට එන්න වෙන්නේ නැහැ. හරි. මේ රෙකෝඩින් එක බෙලුව හැකි නේද පහුවදා? මම රෙකෝඩින් එකේ වන්නම්. හරි. හොඳයි. ඉස්සෙල්ලා තමයි එක් එක් සංඛ්‍යාවේ සාධක ටික ලියන්න ඉක්මනට. ඊට පස්සේ ලියලා තමයි මේ සාධක පොලේ තුන් දෙනාටම තියෙන සාධක රවුන්ඩ් කරන්න ඕන. පොදු සාධක ගන්න. පොදු කියන්නේ තුන් දෙනාටම තියෙනවා. 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 මෙයාට තුන මෙයාට නෑ මෙයාට තුන පොදු සාධකයක් නෙමෙයි 4 මෙයාටයි මෙයාටයි කියනවා මෙයාට නෑ ඊට පස්සේ එච්චරයි හරි මට කියන්න පොදු සාධක වලට එන්නේ ඔච්චරද ඕනේ හරි එහෙනම් ළමයි පොදු සාධක වෙන නෑනේ ඕක මේ පොදු සාධක මේකෙන් ලොකු මේක තියෙනව නෙමෙයි ලොකු මේක තියෙනවා මෙන්න මේක අපි කියන්නේ මහා පොදුසා මහා පොදුසා දෙකේ තියෙන්නේ දෙකයි මේ සංඛ්‍යාත්මක සාධක ලියුවාම එන ලොකුම පොදු සාධකය හරි මේක තව ක්‍රමයක් තියෙනවා තමයි අනිත් ක්‍රමය තමයි මෙන්න මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් ඔයගොල්ලන් මතක ඇති අපිට පුළුවන් මේ එක් එක් සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයකින් ලියා ගන්න. කොහොමද ලියාගන්නේ? අර පොඩ්ඩක් කියන්න 6 ලියන්න පුළුවන් ක්‍රමයක් කියන්න හරියට 6. ප්‍රථමක සාධකවල ගුණිතයකින් බෙදලා බලන්න ඕනේ නැහැ. 6 කියන්නේ දෙවරක් 3. 8 කොහොමද ලියන්නේ? ඕනම් බෙදලා බැලුවේ. අර කෙටි බෙදීම උදා බෙදලා කියලා ගන්න පුළුවන්. 8 දෙකෙන් බෙදුවොත් 4යි. 4 ආයෙත් දෙකෙන් බෙදුවොත් නේ 2යි. 2 දෙකෙන් බෙදුවාම කීයද 2යි. මේ 2 දෙකෙන් බෙදුවාම 1යි. 8 ලියුවේ හැකි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම දෙක හරිද බලන්න. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. 12 ලියුවේ හැකි 2 ගුණ කිරීම ඔව් 2 ගුණ කිරීම 3 හරිද බලන්න. එහෙනම් එකපාර ලියා ගන්න බෑ වගේ නම් ඕගොල්ලන්ට කරන්න වෙනවා පැත්තකින් අර කෙටි බෙදීම දාලා ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න. අන්තිමට එකක් වෙනවා. දැන් 6 අපිට ඕන නම් දෙකෙන් බෙදුවාම 3යි ආයෙත් 3 වෙනි බෙදන්නේ 6 ලියුවේ හැකි දෙවරක් 3 කියලා. 8 දෙකෙන් බෙදුවාම 4යි ආයෙ දෙකෙන් බෙදන්න වෙනවා 2යි ආයෙ දෙකෙන් බෙදුවාම 1යි 8 ලියුවේ හැකි දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ඔය වගේ 12ක් බෙදලා ගන්නත් පුළුවන් 60ක් එකපාර ලියුවා නම් හරියට ගැටලුවක් නෑ ලියා ගන්න පුළුවන් හොඳයි නේ ඒක හිතලා ලියන්නත් පුළුවන් ඉතින් 6 කියන්නේ දෙවරක් 3නේ හරි 12 කියන්නේ ආයෙ ඔක දෙකකින් වැඩි කරා නම් හරි නේ ආයෙ දෙකකින් කියන්නේ දෙකේව දෙකක් කියනවා 8 කියන්නේ දෙකේව කෙලින්ම දැන් අපි මේ ක්‍රමයේ හදනවා නම් මේකේ තියෙන පොදු සංඛ්‍යා රවුන්ඩ් කරගන්නවා. හරි? තව ඒවා දෙනවද?
නෑ නේ. 3 මේකේ නෑ. දෙක මේකේ නෑ. ඔව්. එක සමානයව යුගල කරගන්නවා. දැන් මේක නම් ළමයි එක යුගලේ යාවේ. එතකොට නම් ඉතින් දෙලිම මෙහා තමයි මාපෝ සහ නේ. හරි. අපි තව එකක් આવොත් මොකද වෙන්නේ? සමහර ගණන් වල දෙකක් වෙන්නේ. ප්‍රොබ්ලම් එක. තුනක් වෙන ඒවාත් තියෙනවා. එතකොට ඒ ටික ගුණ කරන්න ගන්නවා. දැන් මේක නම් එකක් ආවේ නෑ. ඉතින් මේකේ මාපෝ සහ ගුණ දෙකයි. හරි මාපෝ සහ දෙකයි. මාපෝ සහ දෙකයි. හරි මාපෝ සහ දෙකයි එන්නේ. හරි. මාපෝ සහ දෙකයි කීයද? ඈ? දෙකයි. මම තව ගානක් දෙන්න. හරි. ඊළඟට මම දෙනවා 30 සහ 24. 30 සහ 24 කියන සංඛ්‍යා දෙකේ මාපෝ සහ හොයන්න. ක්‍රම දෙකම හදන්න ඕනේ. හරි. මේ ක්‍රමයකට හදලා උත්තරේ ගන්න ඕනේ. මේ ක්‍රමයකට හදලා උත්තරේ ගන්න ඕනේ. හරි පටන් ගන්න. ක්‍රම දෙකටම හදලා උත්තරේ ගන්න ඕනේ. ප්‍රශ්නාංක දෙවෙනි එකනේ 30යි 24යි මාපෝසා සොයන්න. පළවෙනි ක්‍රමයට හදලා උත්තරේ ගන්න සාධක ලියලා සංඛ්‍යා දෙකේ අර තුන් මේ ක්‍රමයටත් හදලා උත්තරේ බලමු අරන් එකම උත්තරේ තමයි එන්නේ. ඔව්. පොතේ ලියන්න ඕනේ. හරි බලමු. උත්තරේ ගත්ත ළමයි හරි හොඳයි. උත්තරේ හරි හිරුනේ හරි. ගත්ත ළමයි ඉන්නවද මාපෝසා? 30 සහ 24 කියන සංඛ්‍යා දෙකේ මාපෝසා. හරි. දැන් පළවෙනි ක්‍රමයට හදනවා නම් අපිට සාධක ලියන්න වෙනවනේ නේ. 30 සාධක. 30 සාධක ලියන්න වෙනවා 24 සාධක ලියන්න වෙනවා. එහෙම සාධක ලියලා ලොකුම පොදු සාධකයේ ගන්න පුළුවන්. ඔව්. 30 සාධක ලියුවොත් 1 2 30 තුනෙන් බෙදෙනවා 30 5න් බෙදෙනවා 30 6න් බෙදෙනවා 8 9න් බෙදෙන්නේ 10න් බෙදෙනවා. ආයි 15න් බෙදෙනවා 30 30න් බෙදෙනවා. හරි නේද? හරි. හරි. හොඳයි. ඊළඟට 24 සාධක 1න් බෙදෙනවා 2න් බෙදෙනවා 3න් බෙදෙනවා 4න් බෙදෙනවා 6න් බෙදෙනවා. 7න් බෙදෙන්නේ 8න් බෙදෙනවා නේ. 9න් 10න් බෙදෙන්නේ 12න් බෙදෙනවා. ආයි 24න් බෙදෙනවා. ඔන්න ළමයි 24 සාධක. හරිද බලන්න? ඔව්. දැන් බලන්න. හරිද පොදු සාධක කියවම රවුන්ඩ් කරොත් මේකෙන් නිකන් පොදු සාධක රවුන්ඩ් කරොත් 1 2 මේ ක්‍රමයට හදනවා නම් අපිට පොදු සාධක රවුන්ඩ් කරලා බැලුවේ හැටි 3 4 නෑනේ 5 නෑ 6. මෙන්න ළමයි පොදු සාධක. හරි. ඔව් මේ ක්‍රමයට හදනවා නම් කරන්න වෙන්නේ පොදු සාධක රවුන්ඩ් කරලා ලොකුම පොදු සාධකේ තමයි මාපෝසා මෙන්න. මාපෝසා ඊයේ ඈ
6යි නේ මහා පොදු සාධකයේ 6යි 30 සහ 24 කියන සංඛ්‍යා දෙකේ මහා පොදු 6යි 9යි ඔක හදන්න පුළුවන් අනිත් ක්‍රමයෙන් දෙවෙනි ක්‍රමේ මතකද දැන් අන්න ඒ ක්‍රමේ තමයි අපිට මේ අද පාඩමේදී ඕනේ නේ මේ දෙවෙනි ක්‍රමේ තමයි අද මේ පාඩමේ අපිට ඕනේ වෙන්නේ දාන්න හදද්දී හරිද හරි දෙවෙනි ක්‍රමයට අපි කරන්නේ මේ ක්‍රමයට හදනවා නම් මොකද කරන්න ඕනේ මේ දීපු සංඛ්‍යා දෙක අපි ප්‍රථමක සාධක වල ගුණිතයකින් ලියන්න වෙනවා අපි ඉස්සල්ලා ඊය බෙදාගෙන යමු ප්‍රථමක සාධක වලින් දෙකෙන් බෙදුවොත් 15යි ආයි තුනෙන් බෙදුවොත් 5යි 5න් බෙදුවොත් 1යි හරි එතකොට තමයි අපිට 30 ලියුවේ හැටි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 කියලා. හරිද බලන්න. 2 වරක් 3 6යි 6 වරක් හරි 5නේ. හරි කියනවනේ. ඊට පස්සේ 24 දෙකෙන් බෙදුවොත් 12යි. ආයෙ දෙකෙන් බෙදනවනේ 6යි. ආයෙ දෙකෙන් බෙදනවනේ 3යි. ඊට පස්සේ 3 3ෙන් බෙදුවහම 1යි. නේ? එහෙනම් 24 ළමයි ලියුවේ හැටි. මෙන්න මේ බෙදන්න පාවිච්චි කරපු සංඛ්‍යාවල ගුණිතය හරි බලන්න ඉස්සෙල්ලා එහෙම ලියා ගන්න වෙනවා මේ දෙවෙනි ක්‍රමයට හදනවා නම් මා පොසම් දැන් ඔන්න බලන්න දැන් මෙතන තමයි සමානයම යුගල කරන්න බෑ උඩයි එකයි මේ ක්‍රමයට හදද්දී අන්න දෙකේ ඒවා යුගලයක් ගන්න පුළුවන් ආයි තුනේ ඒවා යුගලයක් තියෙනවා මේ ක්‍රමයට හදද්දී මා පොසා උත්තරේ ගත්තොත් කොහොමද ගන්නෙ මෙතන දැන් මේ ක්‍රමයට හදනවා නම් මේ එක යුගලයකින් එක සංඛ්‍යාව ගන්න අපි ගන්නවා මේ දෙකේ යුගලෙන් එක දෙකක් ගන්නවා තව එකක් වෙනවා මේ ආයි මේ තුනේ යුගලෙන් එක තුනක් ගන්නවා එතකොට මේ දෙක ගුණ කරාම තමයි උත්තරේ එන්නේ මහා පොසා දෙවලක් තුන 6යි තේරුණාද ඔව් මේ ක්‍රමයට හදද්දී අර සමාන යුගල වලින් එක ගානේ අරගෙන ඒවා ගුණ කරාම තමයි මහා පොසා 6 එන්නේ මේ ක්‍රමයට හැදුවොත් ලොකුම පොදු සාධකය තමයි මහා පොසා උත්තරේට ගන්න 6 එතකොට මෙතන ඒවා ගුණ කරන්නේ නැහැ කොහොම හදුවත් උත්තරේ 6 එන්න ඕනේ. තේරුණාද ක්‍රම දෙකම? මා පොසාට එන උත්තරේ 6යි. හරි මා පොසා ඊය දෙන්නේ 6යි. මහා පොදු සාධකය එන්නේ ළමයි 6. හරි පැහැදිලිද ඒක? හරි මා පොසා 6යි. හරි දැන් ළමයි අපි එන්න හදන්නේ මේ වීජීය පදවල මහා පොදු සාධකයේ සෙවීම. හරි හොඳයි. දැන් ඒකදී අපි මේ දෙවෙනි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. මම මේකෙන් තව පොඩි ගානක් ඕනනම් දීලාම ඉන්නම්. හරි තව ගානක් හදමුද? දෙවෙනි ක්‍රමයෙන් හදමු හරි. දැන් ওই සංඛ්‍යාවල මාපෝසා ඔය යද්දී ක්‍රම දෙකෙන් හැදුවේ හැටි. හරිද? පළවෙනි ක්‍රමයෙන් හදන්නත් පුළුවන්, දෙවෙනි ක්‍රමයෙන් හදන්නත් පුළුවන්. හැබැයි අපි ඉගෙන ගන්න හදන්නේ ඊට පස්සේ බීජීය පදවල මාපෝසානේ. එතකොට අපිට ළමයි දාන්න වෙන්නේ මේ දෙවෙනි ක්‍රමයේ. හොඳයි. මම මේ ක්‍රමයෙන් හදාන්න තව ගානක් දෙන්නම්. ලියා ගන්න. හරිද? 15 30 45. මාපෝසා සොයන්න. 15 30 45 කියන සංඛ්‍යා තුනේ මාපෝසා හොයන්න ඕනේ දෙවෙනි ක්‍රමයට ගාන හදන්න ඕනේ මේ ක්‍රමයෙන් හදන්න මාපෝසා හොයන්න 15 30 45 කියන සංඛ්‍යා තුනේ හරි මෙන්න මේ ක්‍රමයට හදමු හොඳයි අපි ඉස්සෙල්ලාම තමයි දැන් මේ ක්‍රමයට හදද්දී 15 ගත්තොත් 15 බෙදාගෙන යන්න ප්‍රථම සාධක වලින් කියන තුනේ බෙදනවානේ 15 තුනේ බෙදුවාම 5යි ආයි 5න් බෙදනවා 30 ගත්තොත් දෙකෙන් බෙදුවොත් 15යි ආයි තුනෙන් බෙදුවේ 5යි ආයි 5න් බෙදනවා ඒකයි 45 තුනෙන් බෙදුවොත් 15යි 5න් බෙදුවොත් ආයි තුනෙන් බෙදනවා 5යි ආයි 5න් බෙදනවා හොඳයි අනුනම් බෙදා ගන්න. දැන් අපිට ලියුවේ හැටි 15 සමානයි 3 ගුණ කිරීම 5. අපි 3 වරක් 5. 3 වරක් 5. 30 ලියුවේ හැටි 30 සමානයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. 45 ලියුවේ හැටි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. හරි බලන්න. මේ ක්‍රමයට මම මේ ගාන හදන්නේ.
හරි නේද? හරි. ඉක්මන් කරන්න. දැන් උත්තරේ ගන්න බලන්න. දැන් මේකේ සමානයව රවුම් කරගන්න. 3 රවුම් කරන් යන්න පුළුවන්. තව 5 තියෙනවානේ. ඔව් 5ක් තියෙනවා 3. 3ක් 3 වෙනවා 5ක් 3 වෙනවා. දෙන්නෙක් ඉන්නවානේ. එතකොට අපිට කියන්න උත්තරේ මේ සංඛ්‍යාත්මකයේ මහා පොත්සාරයේ එතන එක 3ක් ගන්න. 3 කිරීම එතන එක 5ක් ගන්න. 3 5 ඒ කියන්නේ තියෙන උත්තරේ 15යි. හරිද? මහා පොත්සා 15ක් තියෙනවා. මම ඒ ගාන දෙවෙනි ක්‍රමයට හැදුවේ සාධක ලියලා හදන්න ගියේ නෑ. එහෙම හැදුවත් 15 තමයි ළමයි එන්නේ. හරි පස්සේ ඕනනම් එහෙමත් හොදලා බලන්න. එතකොට දැන් මෙතන අපි හැදුවේ 30යි 24යි ළමයි මාපෝසා කියලා කියන්නේ 30යි 24යි කියන සංඛ්‍යා දෙකම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. 6ෙන් බෙදන්න පුළුවන්. 24යි 30යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 6යි. පොදු සංඛ්‍යාවනේ. 15යි 30යි 45යි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි 15. 15 15ෙන් බෙදනවා 30ක් 15ෙන් බෙදනවා 45ක් 15ෙන් බෙදනවා. මාපෝසා. හරි මාපෝසා. හොඳයි දැන් අපි ළමයි එන්න හදන්නේ ඊගේ පදවල. මාපෝසා සෙවීම. ඉක්මන් කරන්න. හරි. හොඳයි දැන් අපි පාඩමට එන්න හදන්නේ 8 පන්තියේ දැන් මේවා මම ඔක්කොම දැන් මේ දක්වාම කරේ ළමයි. ඔයගොල්ලෝ 7 පන්ති ඉගෙන ගත්තේමනේ. මේ හරි දැන් අපි එන්න හදන්නේ 8 පන්තියේ ඒවට පාඩමේ. හරි 8 පන්තියේ කොටස් වලට එන්න හදන්නේ මේ පාඩමේ මෙච්චරලාම කරේ 7 පන්තියේ ඒවා. හරි. දැන් බලන්න. හරි නේද? හරි. ඉවරයිද? හොඳයි. හරි මාතෘකාව දාන්න වීදීය පද වල මහා පොදු සාධකයේ සෙවීම. වීදීය පද වල මහා පොදු සාධකයේ සෙවීම. වීදීය වීදීය ප්‍රකාශන එනවානේ. හරි. වීදීය පදවල මහා පොදු සාධකයේ සෙවීම. වීදීය හරි. වීදීය පදවල මහා පොදු සාධකය සෙවීම. දැන් මේක අහගන්න. දැන් මේක ඔයගොල්ලෝ 7 දී ඉගෙන ගත්තේ නෑ. හරි මේ පාඩමේ තමයි ඉගෙන ගන්නේ 8 පන්තිය. කලින් කරපු ඔක්කොම තිබ්බේ 7 දී. හරි. අපි ළමයි උදාහරණයක් අරන් බලමු. මහා පොදු සාධකයේ හොයන. හරි. මම උදාහරණයක් අරන් පැහැදිලි කරන්නම්. පළවෙනි උදාහරණේ. හරි. උදාහරණ අංක 1. හරි. මම දෙනවා ඔයගලන්ට මෙන්න වීදීය පද තුනක්. හරි ලියා ගන්න උදාහරණ අංක 1 කියලා දාන්න. උදාහරණ අංක 1. මම වීදීය පද දැන් දෙන්නේ. හරි 4x 8xy 4x 8xy 6xy z. හරි මෙන්න මේ වීදීය පද තුනේ මේ වීදීය පද වල මාපෝසා සොයන්න.
සොයන්න හොඳයි. දැන් හොඳට අහගන්න. දැන් හොඳට අහගන්න. දැන් තාම දන්නේ නැහැ නේ ගාන හදන්න බෑනේ. මම කියලා දෙන්නම් ඉස්සෙල්ලා මේ ලියා ගන්නකො. හරි. මේක කියන්නේ VD පද තියෙන්නේ ළමයි. 4x තමා 8xy තමා 6xy z. හොඳයි. දැන් අපි සංඛ්‍යා කිහිපයක් දුන්නාම මහාපෝසාව යන්න දන්නවා. නේ මම දැන් ගණන් තුනක් විතර කලින් හැදුවා. ඒ හදපු ගණන් වල අපි පාවිච්චි කරපු දෙවෙනි ක්‍රමය බලන්න දෙවෙනි ක්‍රමය. අන්න ඒක තමයි දැන් අපිට ඕනේ. මේ ගණන් හදද්දි දෙවෙනි ක්‍රමය නේ මම අර කලින් ගණන් හැදුවේ කිහිපයක් තුනක් හැදුවනේ ගණන්. ක්‍රම දෙකක් දන්නවා. ඒකේ අපි දෙවෙනි ක්‍රමය. අන්නේ දෙවෙනි ක්‍රමය තමයි මේ බීජීය පදවල මහාපෝසා හොයද්දී පාවිච්චි කරන්නේ. එතකොට ඒකෙදි ඔයගොල්ලන්ට මතකයි ඉස්සෙල්ලාම මේ බීජ සංඛ්‍යාව හරි නැත්නම් මේ බීජීය පද තියෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අපි එකක් යට එකක් ලියා ගන්න වෙනවා 4x අනිත් එක්කෙන 8xy අනිත් එක්කෙන 6xy z. ලියලා අපි මේවා ලියා ගන්න ඕනමයි අර ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලිව්වා වගේ මෙතන මේක ලියන්න ඕනේ මේ සංඛ්‍යා සහ වීජීය පදවල ගුණිතයකින්. මේක. දැන් අපි අර මතකයි කලින් දැන් ගණන් අපි 6 කියන එක ලිව්වා 2 ගුණ කිරීම 3 කියන. මතකයි නේ? 12 කියන එක ලිව්වා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 කියලා. නේ? ඒ විදිහට මෙන්න මේ වීජීය පද තුනය අර වගේ ලියන්න ඕනේ. මට කියන්න 4x කොහොමද ලියන්නේ? මම බලන්න මේ විදිය 4 ඉස්සෙල්ලා ලියන්න ඕනේ. කොහොමද 4 ලියන්නේ? 4 ලියන්නේ කොහොමද? අර විදියට. කොහොම? 4. කිසිම සහයෝගයක් නැහැ ළමයි. කොහොම? 4 ලියන්නේ කොහොමද? 2 ගුණ කිරීම 2. 4 ලියන්න වෙනවා 2 ගුණ කිරීම 2 කියලා. හරිනේ. ඊට පස්සේ ගුණ කිරීම x. එච්චරයි. ඔන්න 4x ලියුවා. මට දැන් කියන්න 8xy කොහොමද ලියන්නේ? 8 ලියන්නේ කොහොමද? කොහොම 8 අපි කලින් ලිව්වා 8 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. මතක නේද? මතක තියෙන්නේ 8 අන්න 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. ගුණ කිරීම මෙතන ගුණ කිරීම තියෙන්නේ. මෙතනත් ගුණ කිරීම තියෙන්නේ. ගුණ කිරීම x. ගුණ කිරීම මෙතනත් ගුණ කිරීම තියෙන්නේ y. ඔන්න එකක් හරි. අමාරු නෑ වැඩේ නේද? හරිද? ඊට පස්සේ අනිත් බීජීය පදේ 6xy z. 6 ලියන්නේ කොහොමද? මම ලියලා තියෙනවා. 6 ලියන්නේ කොහොමද? 2 ගුණ කිරීම 3. ඊට අමතරව මෙතන ගුණ කිරීම x තියෙනවා. ගුණ කිරීම y තියෙනවා. ගුණ කිරීම z තියෙනවා. මට කියන්න මේ පියවර තේරෙනවද? ඔය ලියු එක කොහොම ලියා ගන්න පුළුවන්ද? අපිට මහාපෝසා හොයන්න බීජීය පද දෙකක් හරි තුනක් හරි දුන්නොත් ඉස්සෙල්ලාම ඒ වීජීය පද තුන මේ විදියට සාධක වල ගුණිතයකින් ලියන්න ඕනේ. ඒක හරියද? මම තව ගණනක් දෙකක් කියලා දෙන්නම්. පොඩ්ඩක් මට කියන්න ඔය ක්‍රමේ තේරෙනවද? කොහොම ලියා ගන්න පුළුවන් වෙයිද? හිත උඩරලා ලේසි වුණා. බය වුණා කලින් මේක දුන්නා නේද? එච්චර අමාරු නෑ. ඊට පස්සේ දැන් උත්තරේ ගන්න තියෙන්නේ. අර කලින් ක්‍රමය තමයි ළමයි. දෙවෙනි ක්‍රමය මම කලින් ගණන් වල කිව්ව දෙවෙනි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ වීඩියෝ පද තුනේ මහාපෝසා හොයද්දී මහාපෝසා හරිද මොකද කරන්න ඕනේ මතකද කලින් කරපු වැඩේ ඔව් මේ පේලි තුනේම තියෙන සමානව යුගල කර ගන්නවා රවුන්ඩ් කර ගන්නවා දෙකේ ඒවා තුනයි ආයි දෙකේ ඒවා රවුන්ඩ් කරන්න මේකේ දෙකේ එකක් නෑ තුනේ ඒවා තියෙනවද මේකේම නෑ තුනේ ඒවා ආයෙමයි කවුද ඉන්නේ ඈ x නේද ඔව් x ඉන්නවා මේ තුනේම තියෙනවා බේරි ඔක්කොගේම තියෙනවා තමයි රවුන්ඩ් කරන්නේ. ඔව් දැන් දෙකේ ඒවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. ආයි දෙකේව රවුන්ඩ් කරන්න තිබ්බා මේකෙත් තව දෙකක් තිබ්බරන්නේ. මේකේ තව දෙකක් තිබ්බනම් ආයි මේ දෙකේ සෙට් එකක් රවුන්ඩ් කරන්න තිබ්බා නෑ මේක දෙකේ එකක් නෑ. තුනේම මේක විතරයි මේවල තුනේම නෑ. හරි. ඊට පස්සේ x තියෙනවා තුනේම y මේකේ තිබ්බට මේකේ නෑ. ඉතින් මේක විතරයි. ඔච්චරයිනේ. ඊට පස්සේ මේ රවුන්ඩ් කරපු එකකින් එක ගානේ ගන්නවද මතකද මේ රවුන්ඩ් කරපු දෙකෙන් එක දෙකක් ගන්න ಗುಣ කිරීම මේ රවුන්ඩ් කරපු x එකෙන් එක x එකක් ගන්න එයා උත්තරේ කීයද දෙක ගුණ කිරීම x කියන්නේ 2x ඔන්න තමයි මහාපෝසා හරිම ලේසි අමාරු නෑ අර දුන්න වීඩියෝ පද තුනේ මහාපෝසා කීයද 2x හරිම සරලයි
නේද? 2x මම දැන් තනියම හදන්න දෙනවා ගානක්. හරි ඉස්සෙල්ලා මේක ලියා ගන්න මේ ගාන මම කරන්නේ. හොඳයි. අපි එමු ඔයගොල්ලන්ගේ ගානකටම කියුට් එකේ නැත්නම් ආච්චි කොටේ තියෙනවා 7 2 අභ්‍යාසය. 7 2 අභ්‍යාසය. හරි කියුට් එකේ ඔයගොල්ලන්ට බැලුව හැකි මේ 7 1 නේ 7 1 අභ්‍යාසය. 7 1 අභ්‍යාසය. කියුට් එකේ තියෙනවා නැත්නම් පිටු අංක 83 ක් තියෙනවා අච්චු පොතේ 7 1 අභ්‍යාසය. දාන්න 7 1 අභ්‍යාසය. 7 1 අභ්‍යාසය. හරි පහත දැක්වෙන එක් එක් කොටසෙහි ඇති වීගීය පදවල මාපෝසා හොයන්න. හොඳයි මාපෝසා හොයන්න දී එකම කරමු. ලේසි වැඩි අමාරු නෑ. හරි පළවෙනි එක එකේ ළමයි කියනවා මොනවද? මෙන්න මේ වීගීය පද තුන. එකක් තමයි xy අනිත් එක 3xy නේ 3xy අනිත් එක 4x හොඳයි. මෙන්න මේ වීගීය පද තුනේ මාපෝසා හොයන්න ඕනේ. දැන් මොකද අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ දීපු වීගීය පද ටික යටින් යටට ලියා ගන්න. xy 3xy 4x ඊට පස්සේ සමානලම්බු දාලා මේවා සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. දැන් x ගුණ කිරීම y මෙතන තියෙන්නේ ඒක තමයි ලියන්න වෙන්නේ. x ගුණ කිරීම y. මේකේ 3 ලියන්න වෙන්නේ කොහොමද? 3ම තමයි මේ හරි 3 තමයි ලියන්න වෙන්නේ. 3 ගුණ කිරීම x ගුණ කිරීම y. 4x 4 තමයි ලියන්න වෙනවා කීයයි කීයද? 4x කොහොමද ලියන්නේ? 4 ලියන්න ඕනේ 2 ගුණ කිරීම 2. නැත්නම් වැරදියි. 4 ලියන්න ඕනේ මොකද ප්‍රථම සාධක වලින් සංඛ්‍යා ලියන්නේ ප්‍රථම සාධක වල ගුණිතයකින්. දැන් 3 කියන එක කෙලිම ලිව්වේ 3යි කියලා. ඒ 3 ප්‍රථමක සංඛ්‍යාවක් නේ. 4 ලියන්න බෑ මෙතන. මෙතන සංඛ්‍යා කියන ඒවා ලියන්න ඕනේ ප්‍රථමක සාධක වල ගුණිතයකින්. 4 ලියන්න වෙන්නේ දේවලක් 2 කියලා. 4 ලියන්න දේවලක් 2. ගුණ කිරීම ආයි x එකකුත් තියෙනවා. ඔන්න. තේරුණාද? ඒ පියවර තේරෙනවද? අමාරු නෑ පොඩක් පුරුදු වුණාම. දැන් මාපෝසා ගත්තී කොහොමද ගන්නේ? මාපෝසා ගත්තී උත්තරේ මේකේ රවුන්ඩ් කරගන්න සමාන ඒවා මොනවද තමයි මේක සමාන ඒවා? දෙකේවා මේකේ නේ තුනේවත් මේකේ නේද? තියෙනවා කවුද? x නයි x එකක් තමයි තියෙන්නේ. මේවනේ සමාන ඒවා පෙරදුනේ. එහෙනම් ළමයි x තමයි තියෙන්නේ උත්තරේ. එනේනේ නේ හරි සමාන ඒවා x විතරයි තියෙන්නේ. මට කියන්නේ ඒක තේරෙනවද? අවුලක් නැහැ. රෝමිලක්කන් දෙක හදමු ගණන් කීපයක් එක්ක. රෝමිලක්කන් දෙක හරි දාගන්න. 4යි c
8යි a අනිත් එක 4යි b. ඔන්න VDA පද තුනක් දීලා තිනවා. හරි. දැන් මෙන්න මේ 4යි c 8යි a 4යි b. ඔන්න ඔය VDA පද තුනේ මාපෝසා හොයන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ දීපු VDA පද තුන යටින් යටට ලියා ගන්න 4යි c 8යි a 4යි b. ලියලා අර සාධකවල ගුණිතයකින් ලියන්නත් ඕනේ. ඉක්මන් කරන්න. ඉක්මනට කරමු. හරි 4යි c කොහොමද ලියන්නේ? 4 ලියන්න පුළුවන් දෙක ගුණ කිරීම 2 කියලා. 4 ගුණ කිරීම c. 8යි a කොහොමද ලියන්නේ? 8 ලියන්න පුළුවන් දෙක ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා. ආයි ගුණ කිරීම a. 4යි b 4යි b 4 ලියන්න වෙනවා දෙක ගුණ කිරීම 2 කියලා. ආයි ගුණ කිරීම b. හරි. දැන් ළමයි මාපෝසා අපි ගත්තී මේකේ. මෙන්න මේ VDA පද තුනේ මාපෝසා ගත්තී. මොකක්ද අපි කරන්නේ? මේ පේලි තුනේම තියෙන සමානයව රවුන්ඩ් කරගන්න. ඔන්න දෙකේව රවුන්ඩ් කරගන්න පුළුවන්. ආයි දෙකේව රවුන්ඩ් කරන්න පුළුවන් මේ. නේද? ඔව්. මෙතනත් දෙකේව සෙට් එකක් එනවා මේකෙත් දෙකේව සෙට් එකක් එනවා. ඒතර එක මෙන්නව නැහැ ABC තුනේම නැහැ. තුනේම තියෙන්න ඕන රවුන්ඩ් කරන්න. මේ එක දෙකකින් එක දෙකක් ගන්න. මේ දෙකේ සෙට් එකේ. හරි ගුණ කිරීම. ආයි මේ දෙකේ සෙට් එකකිනුත් එක දෙකක් ගන්න. දෙවරක් දෙක කියන උත්තරේ මාපෝසා 4යි. උත්තරේ 4යි. තේරුණාද? අමාරු නෑ නේද? ලේසි. තනියම මම දැන් ඔගේ ඔක්කොම අපි කරන්නේ මම ඕකෙන් තව ගණන් දෙකක් විතර දෙනවා තනියම කරන්න. මෙන්න මේ දෙක ලියන්න. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5 අනිත් ඒවා ඔයගොල්ලෝ පස්සේ කරන්න ගෙදරදී. හරිනේ? හොඳයි. රෝම ඉලක්කම් 5 8යි p q r අනිත් එක 16යි q r 16යි q r අනිත් එක 7යිm QR අන්න 7යිm QR මෙන්න මේ VDA පද තුනේ මාපෝසා හොයන්න ඕනේ 8යි p QR එක VDA පදයක් අනිත් VDA පදයේ 16යි QR අනිත් VDA පදයේ 7යිm QR හරි ඊළඟට රෝම ඉලක්කම් ඊට පස්සේ හදමු අපි 7 නේ හරි ඒ දෙක හදුවාම ඇති රෝම ඉලක්කම් 7 ඒකේ තියෙනවා ළමයි 4x අනිත් එක 6යි abx 6යි abx 10යි abxy 10යි abxy ඔන්න ගණන් දෙක හදන්න පොඩි වෙලාවක් දෙනවා විනාඩි 3-4ක් ඉක්මන් කරන්න හරි
හරි. මට කියන්න පස්වෙනි එකේ උත්තරේ ගත්ත ළමයි ඉන්නවද? ඉරුනේ? මොකක්ද උත්තරේ? QR දෙන්නේ. ජයංග QR. අනිත් ළමයි කෝ? ශශිකී ලක්ෂිනී බලන්න කියන්න උත්තර. රසංජන රශ්මි රිතෝෂිකෝ උත්තර දාන්න ගත්ත ළමයි සඳුනි හරි මල්ල හැදුවද ගාන මල්ල සෙනස් ටගාලා බලමු උත්තර ගන්න බලන්න හරි පස්වෙනි එකේ උත්තරේ හොඳයි ගොඩක් අය හදලා දෙනවා වගේ හරි පස්වෙනි එකේ උත්තරේ කීයද එන්නේ Q R තමයි හරි හරි දාගන්න හරි මම හදලා දෙන්නම් ඊට පස්සේ හත්වෙනි එකේ උත්තරේ බලමු හරි හැමෝම ඊට පස්සේ හදන්න මේ ගානක් හරි ඒක ඔයගොල්ලෝ හෝම්වර්ක් වලට මාක් කරගන්න හරි දැන් මේක තමයි දීගියේ පද තුනක් දීලා තියෙනවා මොනවද තියෙන්නේ 8යි PQR අනිත් එක්කෙනා 16යි QR අනිත් එක්කෙනා 4යි NQR මෙතන අපිට දැන් 8 ලියන්න වෙනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 නේද ගුණ කිරීම ආයි P තියෙනවා ආයි Q තියෙනවා ආයි R තියෙනවා 16 ලියන්න වෙන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 හරිවලු වලක් දෙක 4යි 4 වලක් දෙක 8යි 8 වලක් දෙක 16යි හරි ආයි Q ගුණ කිරීම R ඒක 4 ලියන්න වෙන්නේ කිරීම 4ම තමයි නේ 4 කියන්නේ ප්‍රථම සංඛ්‍යාව හරි 7 ගෙලීම 4 තමයි ලියන්නේ. ඊට පස්සේ n තියෙනවා ආයි q තියෙනවා. මොකද ඉතින් උඩ ගෙලින් දාලා ලියන්නේ r තියෙනවා. දැන් මේකේ සමාන ඒවා රවුම් කරන්න. මේක තමයි ඉලක්ක ගන්න නැහැ නේ. මොකද දෙකේම මේකේ ඉතිපර මේකේ. නේ 4 මේක විතරයි මේවල නැහැ. ඉලක්කම් ඉන්නේ. ඊට පස්සේ මේක දැරුවාම ඔයගොල්ලන්ට පේනවා හැම එකේම තියෙනවා q. q එකක් ගන්න පුළුවන්. හැම එකේම r වෙනුත් තියෙනවා. එහෙනම් ළමයි මා පොසක් මේ වීඩියෝ එක පරිදි මාපෝසා මොකද දෙන්නේ ඈ එක කිව් එකක් ගත්තාම කිව් එක R එකක් ගත්තාම R ඒ කියන්නේ QR කිව් වතාවක් R QR අන්තිමේට 4ix I 6යි ABX I 10යි AB XY මෙන්න වීඩියෝ පරිදි දැන් උදාහරණ මේකේ අපි ලියා ගන්න ඕනේ සාධකවල ගුණිතය ඉන්නේ. හරි. 4 ලියුවේ හැකි දෙක තුන ගෙවීම දෙක. හරි ඉලක්කම් තිබ්බොත් ප්‍රථම සංඛ්‍යාවලින් ලියන්න ඕනේ 4 x දාන්න ඊට පස්සේ. 6 ලියුවේ හැකි දෙක තුන ගෙවීම 3 කියලා. A ගුණ කිරීම ආයි B තියෙනවා ආයි අන්තිමට x තියෙනවා. මේක ලියුවේ හැකි දෙක තුන ගෙවීම 5 10යි. දෙවරක් 5 10යි කියන්නේ. ඊට පස්සේ A තියෙනවා ආයි B තියෙනවා ආයි x තියෙනවා ආයි y තියෙනවා. හරි. දැන් මේකේ සමාන ඒවා රවුම් කරලා යන දෙකේ ඒවා තියෙනවා. පහේ තුනේවත් මේකේ නැහැ. ආයි ඒවත් හැම එකෙම නැහැ. B ඒවත් හැම එකෙම නැහැ. x එකක් තියෙනවා හැම එකෙම. එහෙනම් ළමයි ඔච්චරයි මාපෝසා මේ page එකක් තුනේ මාපෝසා වලට එන්නේ මේකෙන් එක දෙකක් ගන්න. මේකෙන් එක x එකක් ගන්න. දෙවරක් x ඒ කියන්නේ 2යි x. හොඳයි. කට්ටිය හදලා තිබ්බ හරියි. ඒක හරියට තේරෙනවා. වීඩියෝ පදවල මා බෝසාස කියන්න පුළුවන් දෙයක්. පුළුවන්. හරි. දැන් අපි ඊට පස්සේ ළමයි පාඩමේ අන්තිම කොටසට එන්න හදන්නේ. හරි.
පුතා 2x එන්නේ මාපෝ සහ 4x නෙමෙයි. වෙනස් බලන්න 4ක් වෙන්නේ නැහැ නේද? දෙකේවා තියෙනවා තුනේම එක දෙකක් වෙනවා x ඒවා තියෙනවා එච්චරයි. 2x හරිද? තේරුණාද ඒක? හරි. හරි නේද? හරි. හොඳයි. දැන් ළමයි අපිට පාඩමේ ඊට පස්සේ තියෙන්නේ තව කොටසක් තියෙනවා මේකේ. හරි. මොකක්ද තියෙන්නේ? මේ සාධක වලට වෙන් කරන්න තියෙනවා දීගීය ප්‍රකාශන දුන්නා. හොඳයි. හරි. අපි දාමු අනුමාත්‍රිකාව. හරි. දීගීය ප්‍රකාශනයක් සාධක වලට වෙන් කිරීම. නැත්නම් සාධක වල ගුණිතයකින් ලිවීම. හරි. අනුමාත්‍රිකාව දාමු. ඉක්මන් කරන්න. හරි. අනුමාත්‍රිකාව දාන්න. දීගීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම. අපි නැත්තම් මේක තමයි කියනවා සාධක වල ගුණිතයක් ලෙස ලිවීම කියලා. සාධක වලට වෙන් කිරීම. එහෙම නැත්නම් අපි කියනවා සාධක වල හරි සාධක වල ගුණිතයක් ලෙස ලිවීම කියලා කියනවා. හරි දීගීය ප්‍රකාශන රෙකෝඩින් එක ගන්න පුළුවන් ඈ ගැටලුවක් ආවොත්. හරි. ඊට උදේට මැසේජ් එකක් දාලා ගන්න ඕනේ ඈ රෙකෝඩින් එක කියලා. හරි ගැටලුවක් ආවොත් බැස්සොත් එහෙම සමහරවල්ලාට බලන්න බෑනේ මේ වෙලාවට. හරි. දීගීය ප්‍රකාශන සාධක වලට වෙන් කිරීම නැත්නම් සාධක වල ගුණිතයක් ලෙස ලිවීම. හරි මේ පාඩමේ අන්තිම කොටස. හරි. හරි ඉක්මනට දාන්න මාතෘකාව හරිද? ඉවරයි. හරි හොඳයි. හරි දැන් අපි ළමයි බලමු දීගීය ප්‍රකාශනයක් කොහොමද මේ සාධක වලට වෙන් කරගන්නේ. නේ? නැත්තම් කොහොමද සාධක වල ගුණිතයක් ලෙස ලියන්නේ? හරි. හොඳයි. මම උදාහරණ කිහිපයක් තමයි හදලා පෙන්නන්නම්. හරි මාතෘකාව දැම්ම නේද ඉවරයිද ඉක්මන් කරන්න. හැමෝම ළමයි මාතෘකාව තාල ඉවරද? ඉවරයි. හරි. හොඳයි. අපි ප්‍රශ්නයක් ලියලා මම එකින් එකට උදාහරණ හදලා පෙන්නන්නම්. හරි. ලියන්න මෙන්න මේ ප්‍රශ්නේ. ලියන්න පහත දැක්වෙන එක් දීගීය ප්‍රකාශන පහත දැක්වෙන එක් දීගීය ප්‍රකාශන සාධක වල ගුණිතයක් ලෙස ලියන්න. පහත දැක්වෙන එක් දීගීය ප්‍රකාශන සාධක වල ගුණිතයක් ලෙස ලියන්න. හරි දැන් හොඳට අහගන්න මම මේ කියලා දෙන එක පාඩමේ අවසාන හරියනේ. හරි පහත දැක්වෙන එක් දීගීය ප්‍රකාශන සාධකවල ගුණිතයක් ලෙස ලියන්න ඕනේ. හරි. දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා සංඛ්‍යාවක් දුන්නොත් සාධකවල ගුණිතයක් ලෙස ලියන්න දන්නවා. හරි. දැන් මම කියනවා 10 ලියන්න කියලා සාධකවල ගුණිතයකින්. කොහොමද ලියන්නේ ඕගොල්ලෝ? 10 කියන සංඛ්‍යාව මම කියනවා සාධකවල ගුණිතයකින් ලියන්න කියලා. නේ? නැත්නම් සාධක වලට වෙන් කරන්න.
හරි 10 ලිව්ව හැකි දෙවරක් 5 කියලා. නේ? ඔව් මේවා මොකක්ද තමයි මේ කරේ 10 කියන සංඛ්‍යාව සාධකවල ගුණිතයකින් ලිව්වා. නැත්නම් මේකට අපි කියනවා සාධක වලට වෙන් කරලා කියලා. හරි. දැන් අපිට ළමයි සංඛ්‍යා වලට දෙනව මොනවද? වීජීය ප්‍රකාශන සාධක වලට ඔය වගේ වෙන් කරන්න කියලා. දැන් හොඳට බලා ගන්න. පළවෙනි ගාන. මම මේ ගණන් කීපයක් ඉස්සෙල්ලා හදලා දෙන්නවා. ඊට පස්සේ තමයි තනියම කරන්න දෙන්නේ. ප්‍රශ්නේද? දැන් නැත්නම් මාතෘකාව හරියට ලිව්වද? හරි ප්‍රශ්න ලියා ගන්න. පහත දැක්වෙන එක් එක් වීජීය ප්‍රකාශන පහත දැක්වෙන එක් එක් වීජීය ප්‍රකාශන සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න. සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. හරි පහත දැක්වෙන එක් එක් වීජීය ප්‍රකාශන සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. හරි. දැන් අපි කලින් ඉගෙන ගත්තා සංඛ්‍යා සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. නේ? සංඛ්‍යාවක් සාධක වලට වෙන් කරන්න දානවා. දැන් 10 ලියන්න පුළුවන් දෙවරක් 5. නේ? 10 සාධකවල ගුණිතයක් ලෙස ලියුවේ හැකි මේ. සාධක වලට වෙන් කරන්න දානවා. ඔව්. එතකොට මම දැන් දෙන්නේ වීජීය ප්‍රකාශන. නේ? වීජීය ප්‍රකාශන අපි ළඟ ඉගෙන ගත්තනේ. හරි පළවෙනි එක බලන්න ඕන. හොඳට අහගන්න. හරි 2x ධන 6. දැන් ඕක ළමයි වීජීය ප්‍රකාශනයක් නේ. මේක මොකක්ද? වීජීය ප්‍රකාශනයක්. 2x ධන 6 එකතු කිරීම 6. නේ? මේ වගේ වට අපි කියන්නේ වීජීය ප්‍රකාශනය. දැන් 2x විතරක් තිබ්බොත් මොකක්ද ඕක? වීජීය පදයක්. 2x කියන්නේ වීජීය පදයක්. ධන 6 විතරක් තිබ්බොත් ධන 6 විතරක් තිබ්බොත් මේක මොකද්ද? සංඛ්‍යාවක්. ඊට පස්සේ දෙක මේ එතන මෙහෙම දීපනවා. මේ මොකක්ද දැන් ඕගොල්ලන්ට වෙන්නේ වීජීය අඥාතයක්. x නේ වෙන්නේ වීජීය අඥාතයක්. දැන් වෙන්නේ මොකද්ද? වීජීය පදයක්. දැන් වෙන්නේ මොකද්ද? සංඛ්‍යාවක්. දැන් වෙන්නේ මොකද්ද? වීජීය ප්‍රකාශනය. නේද? මේක වීජීය ප්‍රකාශනයක්. ඔව්. දැන් ළමයි හොඳට අහගන්න වීජීය ප්‍රකාශනයක් සාධක දෙකකට සාධකවල ගුණිතයකට වෙන් කරන්නේ කොහොමද කියලා. දැන් මෙච්චරයි තියෙන්නේ. දැන් ළමයි අපිට මේ දීපු වීජීය ප්‍රකාශනය හරිද? තියෙනවා 2x ධන 6. 2x තියෙනවා හරි ධන 6 තියෙනවා. දැන් මෙච්චරයි කරන්න ඕනේ. දැන් මේ වීජීය ප්‍රකාශනයේ තියෙන වීජීය පදයි මේ සංඛ්‍යාවයි ඔක්කොම දිහා බලන්න හොඳට. 2x ධන 6. මේ තියෙන්නේ. ඔව්. එතකොට දැන් ඔයගොල්ලෝ හරිද කරන්න ඕනේ මේකේ තියෙන මේ වීජීය පද මේ සංඛ්‍යා තියෙනවනේ. ඔය ටික ඔක්කොම බෙදන්න පුළුවන් ලොකුම පදයක්. නැත්නම් ලොකුම සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බලා ගන්න ළමයි දැන් මේ 2x කියන එක අපිට බෙදන්න පුළුවන් කියන්නේ 2x බෙදන්න පුළුවන් කියන්නේ ඈ 2 2x දෙකෙන් බෙදන්න පුළුවන් 2x x කින් බෙදන්න පුළුවන් ධන 6 දෙකෙන් බෙදන්න පුළුවන් 3ෙන් බෙදන්න පුළුවන් 6ෙන් බෙදන්න පුළුවන් නේ එකෙන් බෙදන්න පුළුවන් හරි බලා ගන්න හරි නැත්නම් මෙහෙම හිතන්න දැන් මෙතන 2x කියන එක මම ලියුවේ හැටි නේද ළමයි 2 ගුණ කිරීම x කියලා 2x ලියුවේ හැටි 2 ගුණ කිරීම x කියලා. මෙතන ධන 6 ලියුවේ හැටි නේද 2 ගුණ කිරීම 3 කියලා. කරටක් කියලා බලන්න. 2x කියන එක ලියුවේ හැටි 2 ගුණ කිරීම x කියලා. ධන 6 ලියුවේ හැටි දෙවරක් 3 කියලා. දැන් මෙයාගේ හොඳට බලන්න පොදු සාධකයක් තියෙනවා. කවුද? පොදු කෙනෙක් ඉන්නවා. මෙයාගේ කවුද පොදු? දෙකක් පොදුයි මේ. මම ඒක රවුන්ඩ් කරලා දෙන්නම්. දෙකක් පොදුයි. එතකොට මම අන්නේ දෙක පොදුවෙන් කියලා එළියට ගන්නවා. පොදු කට්ටිය අපිට එළියට ගන්න පුළුවන්. මේ 2x තියෙන දෙක මෙතන දෙවරක් 3 කියන එකේ දෙක එළියට ගන්නවා. එළියට ගත්තාම ඉතුරු කට්ටිය ඉන්නවා හොඳට බලන්න. දැන් 2x කියන දෙක ගත්තාම තමයි මෙතන ඉතුරු x නේ. මෙතන දෙවරක් 3ෙන් දෙක ගත්තාම ඉතුරු වෙනවා 3ක්. අන්නේ ඉතුරු කට්ටිය ළමයි අපි වරහණක් දාලා වරහණ ඇතුලේ ලියන්න ඕනේ.
මේ තියෙන්නේ එළියට ගත්ත එක්කෙනා. ඒ එළියට ගන්න එක්කෙනා තීරණය කරන්නේ තමයි මේ දෙන්නගෙම තියෙන පොදු කට්ටිය තමයි. පොදු කියන්නේ ඔක්කොම තියෙන කට්ටියනේ. හරිද? ඒ කියන්නේ තමයි මේ 2x ගෙයි 6යි මහා පොදු සාධකය. 2x සහ 6 කියන එකේ පොදු එක්කෙනා. පොදු සාධකය. 2x ගේ සාධක ලියුවොත් උනනවා 2x වල සාධක මොනවද තමයි 2x අපිට ලියුවේ හැකි 2 ගුණ කිරීම x කියලා 6 කියන එක ලියුවේ හැකි 2 ගුණ කිරීම 3 කියලා මම අහනවා 2x ගේ 6යි මා පෝසා කීයද අග්ගල කියන්නේ 2x සහ 6 කියන මේ දෙන්නගේ මා පෝසා සමානව රවුම් කරොත් දෙකකින් 3 වෙනවනේ දෙක මහා පොසා දෙක මහා පොසාදකේ මෙයාටයි තියෙන ලොකුම පොදු සාධකය දෙකෙනි මහා පොදු සාධකේ අන්න ඒක තමයි ළමයි අපි එළියට ගන්නෙ පොදු සාධකයේ පොදු කට්ටිය එළියට ගන්නවා ඉතුරු කට්ටිය වරහණක් කරලා ලියන්න ඕනේ 2x ගෙන් 2 ගත්තාම තමයි x ඉතුරුයි 6 කියන්නේ දෙවරක් දුරනේ මේ 2 ගත්තාම මේක ඉතුරු වෙනවා කීයක්ද ධන 3ක් ඉතුරු වෙනවා ඔන්න ළමයි අපි 2x ධන 6 කියන වීදීය ප්‍රකාශනය මෙන්න ළමයි සාධකවල ගුණිතයකින් ලියුවා. හරිද 2x ධන 6 කියන වීදීය ප්‍රකාශනය ලියුවා සාධකවල ගුණිතයකින්. ඕනමයි මෙතන තියෙන සාධක මෙන්න එක සාධකයක්. දෙක. අනිත් සාධකය x ධන 3. කොහොම ගුණිතේ මෙන්න ගුණිතේ. මෙතන තියෙන ගුණිතය 2x ධන 6 කියන වීදීය ප්‍රකාශනයේ මෙන්න ළමයි සාධක වලට වෙන් කරා. නැත්නම් මේකට අපි කියනවා සාධක වල ගුණිතයකින් ලියනවා කියලා. මම ගණන් කීයක් හදලා වෙන්නත් නම් එතකොට ටිකක් තේරුම් ගන්න පුළුවන්. හරි පළවෙනි ගානේ හොඳයි. එතකොට ළමයි දැන් මේක මේ විදියට මාපෝසාව වෙලා ඔහෙම හදන්න ඕනෙම නැහැ. හරිද? මේක හදද්දි කෙටි ක්‍රමයක් තියෙනවා. මේ කෙටි ක්‍රමයෙන් පොඩ්ඩක් අහගන්න. උත්තරේ මේක ගන්න නේද? කෙටි ක්‍රමයෙන් මෙන්න මේකයි. අපි ඒක තමයි පුරුදු වෙන්න ඕනේ. කෙටි ක්‍රමයෙන්. බලා ගන්න. හරි. මේක නැත්තම් ටිකක් දිග වැඩි මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපිට ළමයි සාධක වෙන් කරන්න කියලා දුන්නේ 2x ධන 6නේ. දැන් මොකද බලන්න මෙන්න මේක දේ. මෙයාවයි බෙදන්න පුළුවන් ලොකුම අගය. ඒ කියන්නේ මෙයාටයි තියෙන ලොකුම එක පොදු සාධකය. ඔයගොල්ලන්ට බැලුවම මම කිව්වේ හැකි දෙක කියලා. මෙයාවත් දෙකෙන් බෙදෙනවා මෙයාවත් දෙකෙන් බෙදෙනවා. දෙන්නටම තියෙන පොදු එක. අන්න යාව අපි ගන්නවා ඉස්සරහට. ඊට පස්සේ වරහණක් දාගන්නවා. පොදු එක්කෙනා ඉස්සරහට ගත්තා. ඊට පස්සේ මෙතන වරහණක් දානවා. හරිද? වරහණ දාලා වරහණේ ඇතුළේ ලියන්නේ නේද? ඒ වරහණ ඇතුළේ ලියන්නේ මෙහෙමයි. දැන් 2x කින් දෙකක් ගත්තාම ඉතුරු එක්කෙනා තමයි මෙතන ලියන්නේ. කොහොමද ඉතුරු එක්කෙනා හොයාගන්නේ? අපි 2x වලමයි 2x නිහිතියේ එයාගෙන් දෙකක් ගත්තානේ. එයාගෙන් බෙදනවා මේක. 2x මේ ඉරෙන් කියන්නේ බෙදනවා කියන එකනේ. දෙකෙන් බෙදනවා. බෙදුවාම මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා උදාහරණ මට කියන්න ඉතුරු වෙන්නේ කවුද? x. අන්න ඒක තමයි මෙතන දාන්නේ වරහණ ඇතුලේ x. ඊට පස්සේ ධන 6 එකක් ගත්තනේ. ධන 6න් දෙකක් ගත්තා කියන්නේ ළමයි ධන 6 අපි බෙදන්න ඕනේ මේ ගත්ත එක්කෙනාගෙන්. හැමතිස්සෙම බෙදන්න. ධන 6 දෙකෙන් බෙදුවාම ධන 3ක් ඉන්නේ. අන්න ඒක අපි දාන්න ඕනේ මේ තැන. ඊළඟ තැන දාන්න ඕනේ මෙයා ධන 3. හරි හොඳයි. ඉතින් ඔබට මේ ලියා ගන්න තව ගණන් කීපයක් කියලා දෙන්නම් නැත්නම් එකපාරට තේරුම් ගන්න බැහැ. හරි. ඉතින්ලා පළවෙනි ගාන මෙහෙමත් හදලා අර කෙටි ක්‍රමයේ කියලා දාලා පිටක් මේක හදලා උත්තරේ ගන්න. දෙක වතාවක් නැත්නම් දෙක ගුණ කිරීම x ධන 3. ඔන්න 2x ධන 6 සාධකවල ගුණිතයක් ලෙස දීපුවා. සාධක වලට වෙන් කරා. හරි. ගාන කීපයක් අපි හදන්න ඕන නැත්නම් තේරුම් ගන්න දෙන එක මේ ඉස්සෙල්ලා මේක ලියලා මේකත් ලියා ගන්න. හරි මම තව ගණන් කියලා දෙනවා.
හරි තව ගණන් මම පහක් විතර කියලා දෙනවා. ඉස්සෙල්ලා ඔබ ලියා ගන්නකො. හරි මේ වීඩියෝ ප්‍රකාශනයේ තියෙන මෙන්න මේ වීඩියෝ පද දෙක. නැත්නම් මෙයා වීඩියෝ පදයක් මෙයා සංඛ්‍යාවක් නේ. අපි ඒකේ මාපෝසා හෙව්වොත් දෙකයි එන්නේ නේ මාපෝසා. අන්න ඒක තමයි අපි අර වරහණ ඉස්සරහට ගන්නෙ නේ. මාපෝසා තමයි වරහණ ඉස්සරහට ගන්නෙ ඉතින්. මෙයාගේ තියෙන මේ පදවල මහා පෝසාදකේ තමයි වරහණෙන් ඉස්සරහට ගන්නෙ. ලොකුම පොදු සාධකේ. එහෙම ගත්තට පස්සේ එක එක පදේ අර ඉතුරු වෙනවනේ කට්ටිය. 2x කියන දෙකක් ගත්තාම ඉතුරු වෙනවා x එකක්. 6න් දෙකක් ගත්තාම තමයි අර අඩු කරලා දාන්න හැබැයි 4යි කියන 6න් දෙකක් ගන්නවා කියන්නේ තමයි මෙතන 6 දෙකෙන් බෙදලා තමයි මෙතන එක්කලා දාන්නේ. 6 දෙකෙන් බෙදුවාම 3යි. මේ 6 දෙකෙන් බෙදුවාම 3යි 2x දෙකෙන් බෙදුවාම x ඉතුරු වෙනවා. අනේ ඉතුරු කට්ටිය තමයි වරහණ ඇතුළේ දාන්නේ. ඉතින් මේක ලියා ගන්න. හරිම තව ගණන් 4ක් විතර හදනවා ඉක්මන් කරන්න. හරි මම දැන් ආයි ගණන් කරන් කියලා දෙනවා. දෙකක් තුනක් තව හරි ඔව් මේක ලියා ගන්න පළවෙනි එක සිග්නල් නැතුව ගියාම මගදී මේක ලියා ගන්නකො දැන් හරි 2x ධන 6 දැන් අපි සාධක වලට වෙන් කරාම ආවේ උත්තරේ මේක හරි මේක නම් අවශ්‍ය නැහැ මම එතන පළවෙනි ගානේ මම ලියා ගන්න ඕන හරි බලන්න තව ගණන් කීපයක් අපි හදලා බලමු ඉක්මන් කරන්න දෙවෙනි ගාන හරි දෙවෙනි එක 8x ධන 12y බලන්න 8x ධන 12y 8x ධන 12y දැන් මේක අපි සාධක වලට වෙන් කරන්න ඕනේ සාධක වල වෘත්තයක් ලෙස ලියන්න ඕනේ මට මොකද මෙයයි දිහා බලන ළමයි කියන්න මෙයාවයි බෙදන්න පුළුවන් එක්කෙනෙක් කියන්නේ කීයෙන්ද බෙදන්න පුළුවන් 8xy 12y කීයෙන්ද බෙදන්න පුළුවන් ඒ කියන්නේ ළමයි මෙයාගේ තියෙන මහා පොදු සාධකය තමයි ඕනේ මහා පොදු සාධකයෙන් ළමයි මෙයාවත් බෙදුව හැකි මෙයාවත් බෙදුව හැකි මහා පොදු සාධකේ 8x ගේ 12y ගේ මහා පොදු සාධකය දැන් එහෙම එකපාරට ඕගලන්ට හොයාගන්න බැරි නම් මෙලම හදන්න එපා පැත්තෙන් ඈ 8x ලිව්ව හැකි මහා පොදු සාධකය කොහොමද කලින් මතකනේ 8x ගේ 12y ගේ මහා පොදු සාධකය කොහොමද ගන්නේ 8 ලිව්ව හැකි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x කාර්ය 12y ලිව්ව හැකි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම y නේ හරි ඔක ඕනේ නැහැ ගණන් පුරුදු වුණාට පස්සේ මම නිකන් ඔයලා ගන්න විදිහ කියන්නේ හරි ඊට පස්සේ තමයි මාපෝසා මොකක්ද වෙන්නේ අය මෙතන දෙකේ ඒවා එකයි ආයි දෙකේ ඒවා තව එකක් වම් කරන්න පුළුවන් නේ මාපෝසා එන්නේ 4 යන්න දැක්කද මම මේක දිහා බලලා කිව්වා කියලා මම මාපෝසා තමයි 4 ඒකෙන් මෙයාවත් බෙදුව හැකි මෙයාවත් බෙදුව හැකි මාපෝසා කියන්නේ ඒකේ ලොකුම පොදු සාධකය මෙයාටයි කියන අන්න එයාව ළමයි අපි ගන්නවා එළියට මෙයාගෙන් සහ මෙයාගෙන් 4ක් ගන්නවා එළියට හරිද ඊට පස්සේ ඉතුරු කට්ටිය ඉන්නවනේ ඉතුරු කට්ටිය තමයි වරහණක් ඇතුලේ ලියන්න ඕනේ ඉතුරු කට්ටිය හැමතිස්සෙම වරහණ ඇතුලේ ලියන්න ඕනේ 8x ගෙන් 4ක් ගත්තාම ඉතුරු වෙන්නේ කියලා හොයන්නේ මෙහෙමයි ළමයි මේ අපි කියලා දෙන්නම් 8x ගෙන් 4ක් ගත්තාම ඉතුරු වෙන්නේ කියලා හොයන්නේ 8x අපි 4ෙන් බෙදන්න ඕනේ
8x 4ෙන් බෙදන්න ඕනේ. බෙදුවාම මට කියන්න මෙතන 4 8ෙන් කැපුණාම කීයද එන්නේ? 8 4ෙන් බෙදුනහම 2යි. තව x එකකුත් තියෙනවා. නේ? එහෙනම් ළමයි මෙතන ඉතුරු වෙනවා 2x. 8x 4ෙන් බෙදුවාම ළමයි 8 4ෙන් කැපුණාම 2යි x එකකුත් තව එනවා. ඊට පස්සේ 12යි වයිකින් 4 ගත්තාම මෙතන එන එක්කෙනා කොහොමද හොයන්නේ? 12යි වයිව අර එළියට ගත්ත එක්කෙනාගෙන් බෙදන්න ඕනේ ධන 4ෙන් 12යි වයිව. 12 4ෙන් බෙදුවාම 3යි. තව y එකකුත් මෙතන ඉතුරු වෙනවා. එහෙනම් මෙතන එනවා ධන 3යි වයි. හරිද? තව දෙයක් ළමයි මතක තියාගන්න අපි මේකේ කලින් කරා මතකද වරහන් ඉවත් කිරීම කලින් පාඩමේ නේ කලින් පාඩමේ හරිද? ඒතකොට ඔයගොල්ලන්ට මතකයි දැන් මේක සාධක වෙන් කරාම ආවේ මේක වරහන් ඉවත් කරන විදිය මතකද? හරි මම කියන එක ළමයි ඇහෙනවද දැන්? මම කියන එක ඇහෙනවද? ඇහෙනවා. හරි පොඩක් හිර වුණා අද කට්ටු වුණාද බලන්න. හරි නේද? ඇහෙනවා. හොඳයි. ඔයාලා අපි කලින් පාඩමක කරා මේක වරහන් ඉවත් කරලා සුළු කරාම බලන්න ඔයගොල්ලන්ට මතකද කියලා දැන් මේක සාධක වලට වෙන් කරාම ආයේ මේකනේ. මේක වරහන් ඉවත් කරලා බලන්න දෙකෙන් වැඩි කරන්න ඕනේ x නේ. දෙකෙන් x වැඩි කරාම කීයද? 2x නේ. දෙකෙන් වැඩි කරන්න ඕනේ 3. දෙවරක් 3 කීයද? මේ. හරි. හරියට මෙහෙම එන්න ඕනේ. නැත්තම් වැරදි. හරි. දැන් අපි මෙයාව සාධක වෙන් කරාම මේ ආවේ උත්තරේ සාධක වලට වෙන් කරාම මේක එන්නේ. ඕකායි වරහන් ඉවත් කරාම මේක එන්නත් ඕනේ. නැත්තම් වැරදි. මේ දෙවරක් x 2x. දෙවරක් 3 5. දැන් මෙතනත් බලන්න. මෙයාව සාධක වෙන් කරාම ආවේ මේකනේ. මේක සාධක වෙන් කරාම ආවේ මේකනේ. ඕක වරහන් ඉවත් කරලා බලන්න 4 වරක් 2x. 4 වරක් 2 8යි x එනවා නේද මේ? ලස්සන වෙනවා. 4 වරක් 3යි y 4 වරක් 3 12යි y. අනිවාර්යෙන් එහෙම එන්න ඕනේ. නැත්නම් වැරදි. හරි. එතකොට තමයි මෙතන අපි ආපු උත්තරේ කීයද? මෙන්න. මේක සාධකවල ගුණිතය කියලා මේක උත්තරේ. මේක තමයි උත්තරේ. අර ඉතුරු කට්ටිය ගන්න මේ විදියට. මෙතන තිබ්බේ කෙනාව බෙදනවා ඒකද ගත්ත මහා පොදු සාධකයෙන් තමයි අපි එළියට ගන්න. යාවගෙන් තමයි මෙයාව බෙදන්නේ. 8x 4ෙන් බෙදුවාම 2x. 12යි වයි 4ෙන් බෙදුවාම 3යි. හරි අපි ගණන් කීපයක් හදද්දී පුරුදු වෙනවා නේද? බය වෙන්න එපා. හරි. හොඳයි. ක්‍රියා ගන්න දෙවෙනි ගන්න. මම තව ගණන් 3ක් විතර හදනවා. ක්‍රමේ එතකොට ටිකක් තේරුම් ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ළමයි ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඩග්ගාලා තීරණය කරගන්න පුළුවන්. ආවද මේ දෙන්නගෙන් එළියට ගන්න. නේ? මාපෝසා තමයි එළියට ගන්නෙ. ඒක දැන් මේ හොයන විදිය මම පොඩ්ඩක් කියලා දුන්නා. ඔබ පුරුදු වුණාට පස්සේ ඔබ එළිය හොයන්න ඕනේ නැහැ මාපෝසා. ඩග්ගාලා මේක දැක්ක ගමන් තේරෙනවා ළමයි. 8xy 12yy දෙන්නම බෙදන්න පුළුවන් 4ෙන්නේ ලොකු මගේ. දෙන්නම බෙදන්න පුළුවන් ලොකු මගේ කීයද? 4නේ. මෙයාවත් 4ෙන් බෙදුව හැකි මෙයාවත් 4ෙන් බෙදුව හැකි. අන්න ඒක තමයි ඉස්සරහට ගන්න. එයා තමයි මාපෝසා. මේ 8x 12y මාපෝසා තමයි මේ දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම එක්කෙනා. මතක තියාගන්න. ඒක වෙන මොනවා හොයන්න පුළුවන් මොනවා. හරි? පැහැදිලිද? හොඳයි. ඊළඟට තව එකක් හම්බුනේ. හරි මම දැන් මේකෙන් ගෙදරට දෙන්නේ නැහැ. මේක මම ළමන සතියේ සම්පූර්ණයෙන්ම කියලා දෙනවා ඒ ගණන් වලත් එක්ක. දැන් පොඩි ගණන් කීපයක් හදලා අපි නවත්තමු. 15යි ධන 18යි මේ. හරි. ටිකක් try කරන්න බලන්න තනියම හදන්න. ධන 15යි ධන 18යි. හරි මේ දෙක දිහා බලලා ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්ද මෙයාවයි මෙයාවයි බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද?
කීයයි 15යි AY 18යි BY. හරි තව විනාඩි 5කින් පන්ති ඉවර කරනවා. මම අහන්නේ මෙයාවයි මෙයාවයි හොඳයි. කීයද 3. ඔව්. අන්න ළමයි මාපෝදා 3. මේක මෙහෙම හොයන්න ඕනේ නැහැ. හරි මෙහෙම හොයලා ගන්න ඕනේ නැහැ. අපිට ඉතින් මේක දිහා බලලා කිව්වේ 15යි AY 18යි BY බෙදන්න පුළුවන් 3. හරි දැන් තුනෙන් බෙදනවානේ අපි මෙයාවයි බෙදුවාම මෙතෙන්ට එන්නේ කීයද මෙතෙන්ට එන්නේ කීයද කොහොමද ඒක හොයන්නේ 15යි ඒව බෙදුවා තුනෙන් 15 තුනෙන් බෙදුවාම කීයද හරි 5යි ඒකුත් එනවා තමයි එහෙනම් මෙතෙන්ට එන්නේ 5යි 18යි කිව්ව තුනෙන් බෙදුවාම 18 තුනෙන් බෙදුවාම කීයද 6යි B ඒකුත් එනවා තේරෙනවද ඔන්න උත්තරය දැන් මේක වර්ණන් ඉවත් කරලා බලන්න පස්සේ මේ 3 වරක් 5යි 15යි එනවා 3 වරක් 6යි 18යි කියනවා දැන් ටිකක් ඔයගලන්ට තේරෙනවා ඇති ගණන් දෙකක් හදද්දී ක්‍රමය මොකක්ද කියලා නේද හොඳයි තව අපි බලමු ගණන් දෙකක් ඉක්මනට හරි ඉක්මන් කරමු රෝමිලක්කම් 4යි රෝමිලක්කම් 5යි රෝමිලක්කම් 4 හරිද රෝමිලක්කම් 4 20යි x ऋण 30යි y 20යි x ऋण 30යි y කල්පනා කරන්න රෝමිලක්කම් 5 රෝමිලක්කම් 5 3යි a ධන 12යි b ऋण 9 ඔන්න ඔය ගණන් දෙක හදලා නවත්තුමු හරි ඒක ළමයි පද තුනක් තියෙන විදිය ප්‍රකාශනයක් කීයක් තිබ්බත් කමක් නැහැ තුන් දෙනාටම එතකොට පොදු එක්කන තමයි ගන්න ඕනේ හරි අන්තිම ගණන් දෙක හදලා ඉක්මනට නවත්තමු මට කියන්න 20යි x සහ ඍණ 30යි y ගත්තොත් ඒ දෙන්නම බෙදන්න පුළුවන් කීයෙන්ද ලොකුම එක්කන 20යි xy 30යි yy බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව කීයද හොඳයි 10 නේ මාපෝසා 10 තමයි එන්නේ දැන් අපි 10 ගන්නවා එළියට. ඉතුරු කට්ටිය වරහණක් ඇතුළේ ලියන්න මතක තියෙන්න ඕනේ. හරි? මම අහනවා 20යි x ගෙන් 10 ගත්තාම ඒ කියන්නේ 20යි x ළමයි 10න් බෙදන්නේ. 20යි x 10න් බෙදුවොත් කීයද එන්නේ? 20 10න් බෙදුවාම 2යි. තව x එකකුත් ඉතුරු වෙනවා නේද? ඔව්. අන්න ළමයි 2යි x එන්නේ. ඊට පස්සේ ඔන්න වැදගත් දේ මෙතන දැන් ළමයි ඍණ 30යි y තමයි තියෙන්නේ. නේ? ඔව් එතකොට ඍණ 30යි y ගෙන් අපි 10ක් ගත්තාම ඉස්සරහට 10න් බෙදුවාම ඍණ 30යි y අන්න දැන් ලකුණත් එක්ක බලන්න ඕනේ ඍණ 30යි y 10න් බෙදුවාම කීයද එන්නේ දැන් අපි දන්නවා බෙදද්දී ලකුණු නීතිය ඍණ සංඛ්‍යාවකුයි ධන සංඛ්‍යාවකුයි බෙදද්දී ලකුණ මොකක්ද ඍණයි ධනයි බෙදුවද්දී ලකුණ ඍණනේ හරිද 30 10න් බෙදුවාම 3යි තව y එක උඩ ඉතුරු වෙනවා එහෙනම් ළමයි මෙතෙන්ට එන්නේ ඍණ 3යි y. දැන් මේක නිකන් වරහන් ඉවත් කරොත් බලන්න 10 වරක් 2යි x 20යි x එනවා. 10 වරක් ඍණ ධන 10 වරක් ඍණ 3යි y. ධනයි ඍණයි ඍණ හරි 10 වරක් 3 30යි y. හරි නේද? හරි. අන්තිම එක. අවසාන ගාන. අපි ලබන සතියේ උඩ ගණන් ටික හදලා තව පාඩම ඉවර කරලා ඊළඟ පාඩම ලබන සතියේ පටන් ගමු. හොඳයි. දැන් තවත් මෙතනින් ක්ලාස් එක නවත්ත කරනවා. මේ ගාන හදලා ඉක්මන් කරන්න. මට කියන්න පුතාලා අන්තිම වීඩියෝ ප්‍රකාශනයේ පද 1යි 2යි 3ක් තියෙනවා 3යි 12යි b ඍණ 9 මම අහනවා මේ තුන් දෙනාටම මොකක්ද පොදු සාධකය තුන් දෙනාම බෙදන්න පුළුවන් කීයෙන්ද 3යි ay 12යි by 9යි ඈ තුනෙන් තමයි බෙදන්න පුළුවන් හොඳයි දැන් අපි තුනෙන් බෙදන්න පුළුවන් නම් තුනක් ගමු එළියට වරහන් දෙක දාන්න වරහන් ඇතුලේ ඉතුරු කට්ටිය ලියන්න ඕනේ පද තුනක් එනවා ඈ තුන් දෙනෙක් ඉන්නවනේ. 3යි එකෙන් තුනක් ගත්තාම 3යි තුනෙන් බෙදුවොත් ළමයි ඉතුරු වෙනවා 3යි 3යි කැපුලා ගියාම a එකක් තමයි ඉතුරු වෙන්නේ. නැත්තම් 1යි a 3 තුනෙන් බෙදුවාම 1යි 1යි a. ඊට පස්සේ 12යි b තුනෙන් බෙදුවාම කීයද? 12යි b තුනෙන් බෙදුවාම 12 තුනෙන් බෙදුවාම 4යි තව b එකක් එනවා. ධන 4යි b.
ඊට පස්සේ ඍණ 9 තුනෙන් බෙදුවාම කීයද? ඍණ 9 තියෙන්නේ තුනෙන් බෙදුවාම ධනයි ඍණයි ඍණ 9 තුනෙන් බෙදුවාම 3යි. ඒ කියන්නේ ඍණ 3යි. ඔන්න අන්තිම ගානේ උත්තරේ සාධකවල ගුණිතයක් ලෙස ලියුවා. ටිකක් හරි තේරුණා ඉන්නවද කියලා දුන්න ගණන් පහ. සාධක වලට වෙන් කරන විදිය වීදීය ප්‍රකාශනයක්. එහෙම නැත්නම් සාධක වල ගුණිතයක් ලෙස ලියන විදිය. හරි. දැන් ලබන සතියේ මම මේක ආයි කියලා දෙන්නම්. තව ගණන් ටිකක් හදන්න තියෙනවා. එතකොට තමයි පාඩම ඉවර වෙන්නේ. අපි ලබන සතියේ ළමයි එතකොට අලුත් පාඩමත් බලමු පටන් ගන්න. හරි. ඔව් තේරුම් නැත්නම් ආයි ලබන සතියේ කියලා දෙද්දී අහගන්න වෙනවා. හරි පුළුවන් ළමයි ඉන්නවා නම් වීඩියෝ එක ආයි පාරක් අරන් හෙට උදේට ඉල්ලගෙන බලන්න. හරි. මම ලබන සතියේත් මේකේ සාධක වෙන කරන ටික ආයි කියලා දෙන්නම්. දැන් වෙලා මදිනේ. හොඳයි. එහෙනම් ළමයි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු. දැන්ට හෝම්වර්ක් වලට ඕගොල්ලන්ට 7 එක අභ්‍යාසය විතරක් කරන්න. 7 එක. මහා ප්‍රෝසා හොයන මේ අභ්‍යාස විතරක් කරන්න. 7 එක අභ්‍යාසي මාක් කරගන්න. හොඳයි. එහෙනම් ළමයි අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. ලබන සතියේ ක්ලාස් එකේදී ඊටු ටික මම මේවත් ආයි කියලා දෙන්නම්. හරි. එහෙනම් පරිස්සමට ඉන්න සියලු දෙනාට සුබ රාත්‍රියක්. හරි. බුදු සරණයි.